සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද ජයමග වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිර්වාණ අවබෝධයෙන් සැනසෙනවා කියන අදහස පෙරදරි කරගෙන තමයි හැම කෙනෙක්ම අද දවසේත් ධර්ම වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ. අපි මේ දිනවල නැවත සාකච්ඡා කරන්න ප්‍රත්‍යවේක්ෂා සටහන පිළිබඳව. මොකද මේකේ මොකක් හරි ඉවරක් තියෙන්න ඕනේ. මොකක් හරි තමන් ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපි මේ අපේ ක්‍රියාකාරීත්වයන් මේ විදිහට නිවැරදිව මෙනෙහි කර නිවැරදි කරගන්න ක්‍රියාවලිය අඩු වැඩි වෙමින් අපි අත්දකින්න ඕනේ. මේ යහපත් සිතුවිලි වර්ධනය වෙනකොට මගේ දෛනික ජීවිතය කොච්චර වෙනස් වෙනවද? අයහපත් සිතුවිලි වලට ඉඩ දෙන්නේ නැතුව ඉන්නකොට, අයහපත් සිතුවිලි වලට ඉඩ දෙනකොට කොච්චර දෛනික ජීවිතය වෙනස් වෙනවද? කම්මැලිකමෙන් පීඩාවටපත් වෙනවා, තරහෙන් පීඩාවටපත් වෙනවා, ආසාවල් වලින් පීඩාවටපත් වෙනවා, වෙහෙස දැනෙනවා, ඊ타ත්ම අපහසුකම් ගොඩාක් පීඩාකාරී වෙනවා. ඉතින් ඒ පීඩාකාරී තත්ත්වයන් තුළ අපි සමහරට කාමච්ඡන්දයට අදාළ නිකන් සැනසීමක් කියලා හොයන්න යන්නේ, සතුටක් කියලා හොයන්න යන්නේ සැනසීමක් නොවන දේවල්, ඒ අතෘප්තිකර දේවල් පස්සේ හඹාගෙන ගිහිල්ලා ඇති වෙනවා. ඉතින් එහෙම පීඩිත ජීවිතයක් ගත කරනවට වැඩිය ඒවයින් අත මිදලා සුවදායක ඉඳීම මොන තරම් සැනසීමක්ද කියලා දැනෙන්නේ කලාතුරකින් කෙනෙකුට ඒවා අත්දැක්කොත්. ඉතින් ඒකින්ද ජීවිතයේ සතුටු විය යුතු තැන් තියෙනවා. යහපත් දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙන්න ඕන අපි. නෙක්ඛම්ම නිස්සිත සැනසීම කියලා එකක් තියෙනවා. බොහෝ දේවල් අතහැරලා හැමදේම අතහැරලා ඇති කරගන්න සැනසීමක් තියෙනවා. ඒ සැනසීම ගැන අපි ජයමග වැඩසටහනේ නෙවෙයි නිවන් මඟ විමසුමේදී කතා කරන ඉතාම ප්‍රබලව. ඉතින් එහිදී අපි සාකච්ඡා කරමින් ඉන්නවා මේ භාවනාවෙන් අපි ඊයේ දවසේ කතා කරා භාවනාව ගැන අපේ ප්‍රත්‍යක්ෂා සටහනට එකතු කරගන්න. ඒ භාවනාවෙන් ලැබිය යුතු විපුල ඵල තියෙනවා. ඒ තමයි නීවරණයන් සම්පූර්ණයෙන්ම යටපත් කරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් යටපත් කරගත්තාම ඇති වෙන සුවදායක තත්ත්වය ධ්‍යාන මට්ටමක් ගැන ඊ타ත්ම සාධාරණ විග්‍රහයන් අපි සිද්ධ කරගන්නවා. ඒවා අපි ගවේෂණය කරන්න ඕනේ. ධර්මය තුලින් ලබාගත හැකි ඉහළ මානසික තත්ත්වයන්. ඒ විතරක් නෙවෙයි මාර්ගසිත උපදවාගෙන නැවත දුකක් ඇති නොවන තත්ත්වයටම හිතක් පත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමයි ඔය නීවරණ ධර්මයන් යටපත් කරමින් බෝධි අංගයන් වර්ධනය කිරීම. අවබෝධය සඳහා අවශ්‍ය කරන අංගයන් සති, ධම්මවිජය, ප්‍රීති, වීරය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන සිතක් හාත්පසින්ම වටකුරු කරගෙන අවබෝධය සඳහා අපේ හිතේම ඇති වෙන්න ඕන අංගයන්. ඉතින් මෙන්න මේ අංගයන් පිළිබඳව ඒවා වර්ධනය වෙනකොට අර පැත්තෙන් නිවන ආවරණය කරන නීවරණය යටපත් වෙනවා. මේවා කරන විදිහවල් හරිම චමත්කාර ජනකයි. ඒවා ගැන ඒවා හරිම මේ විද්‍යානුකූලයි. මම විද්‍යානුකූලයි කියලා කියන්නේ එකකට එකක් ගැලපෙන අපූර්ව මේක කරනකොට මේක වෙන හැටි, මේක කරනකොට මේක වෙන හැටි, එවැනි ප්‍රබල සිතුවිලි උපදින හැටි කොහොමද කියලා කාරණා සහිතව විග්‍රහ කරන ධර්මතා ධර්මය තුළ තියෙනවා. ඒකද හැමෝගේම ප්‍රයෝජනය සඳහා අපි කල්පනා කරා එළඹෙන වෙසක් පුන් පොහෝ දවසේ හැන්දෑයාමේදී මේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ කියන්නේ බෝධිඅංග සහ නීවරණ ධර්මයන් යටපත් කරන සූත්‍ර ධර්මයක් මූලික කරගෙන ධර්ම දේශනාව පැය 7ක් අඛණ්ඩව කරන ධර්ම දේශනාවක් සිදු කරලා මේ පින්වන්ත අයට අනුග්‍රහය දක්වන්න හෝරා 7 ධර්ම දේශනාව තුළින් මෙවර බෝධිඅංග සහ නීවරණයන් යටපත් කිරීමත් බොජ්ජංග වර්ධනය කර ගැනීමත් පිළිබඳව. ඒ විතරක් නෙවෙයි වෙසක් පුන් පොහෝ දවසේ අපි කල්පනා කරගෙන ඉන්නේ. අපි හැමෝම බලාපොරොත්තු වෙන ඉහළ කඩයිමක් ගැන සාකච්ඡා කරන්න. මොකක්ද මේ ඉහළ කඩයිම? සෝවාන් ඵලය ගැන. සෝවාන් ඵලයේ තියෙන ප්‍රායෝගිකත්වය. අපි හුඟක් වෙලාවට මේක ප්‍රායෝගිකව ළඟා කරගන්න බැරි දෙයක් කියලා හිතනවා. හරි? අපිට පුළුවන් නම් හැම පැත්තකින්ම සුරක්ෂිතව හැම පැත්තකින්ම කාරණා සහිතව තමන්ගේ හිත ආවරණය කරගෙන කටයුතු කරන්න කාරණා සහිතවම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා සෝවාන් ඵලයේ තියෙන ප්‍රායෝගිකත්වය. ඉතින් ඒ පිළිබඳ මුළු දවස පුරාවට
පොහොය දිනය දවසේ වෙසක් පොහෝ දිනයේ දවසේ මුළු දවස පුරාවට සීල වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා ජයමග නිවැරදිම ජයමගක් බවට පත් කරන්න අවශ්‍ය කරන මේ සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත්වෙන එකේ තියෙන ප්‍රායෝගිකත්වය ගැන සාකච්ඡා කරන්න. ඉතිං උදෑසන ඉඳලම සිල් සමාදන් වෙන්ඩ මඟ පෙන්නුමින් සීල සමාධානය සිද්ධ කරමින් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා මේ සඳහා ඒකාත්මික වෙලා තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගණ්ඩ තමන්ගේ සිත නිවැරදි කරගණ්ඩ අපි බලාපොරොත්තු වෙන ලෝකෝත්තර ජයග්‍රහණය වර්ධනය කරගන්න කටයුතු කරගන්න හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා බොජ්ජංග වගේම නීවරණ ධර්මයන් ගැන තේරුම් ගනිමින් කටයුතු කරලා. ඉතින් අපි භාවනාව ගැන කතා කරා ප්‍රත්‍යවේක්ෂා සටහනේ භාවනාව යොදාගන්න කියලත් අපි කිව්වා. ඉතින් අද දවසේ අපි කෙටියෙන් කතා කරනවා කර්ණීයමෙත්ත සූත්‍රය කොහොමද අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ කියලා. මොකද කර්ණීයමෙත්ත සූත්‍රය දවසකට එකවරක්වත් සජ්ජායනා කරන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ කාරණා සහිතව හැඟීම් උපදින ආකාරයට. මම මේක බොහෝ වතාවක් කියලා දීලා තියෙනවා. නමුත් තාමත් මේක හදාගෙන නැත්තම් තමන්ගේ පැත්තෙන් මේවා හදාගත්තට පස්සේ දැනෙන සහනය භුක්ති විඳින්න. හදාගන්න තුරු අමාරුයි. හදාගන්න කල් දාන්න එපා. මොකද හදාගන්න කල් දාන්න පීඩිතව ජීවිතේ ජීවත් කරවන්නේ. මේ කඩයිම පැනගන්න ගොඩාක් දෙනෙකුට හැකියාවක් නැහැ. මම මේ කියන ඔය හදාගන්න ඕන කියන තැනක් තියෙනවා. එතන හදාගත්තට පස්සේ අපි හරි කාර්යක්ෂමයි. එතන හදාගත්තට පස්සේ අපි හරීම ඒ කියන්නේ කාර්යක්ෂමයි කියලා ක්‍රියාශීලී හරිම මේ මට ඒක කියන්න වචන නැහැ. පිපිච්ච මලක් වගේ හරියට නිකන් හරි ප්‍රබෝධ ජනකයි. අය උදෑසන සිටන් හැන්දෑව දක්වා. ඉතින් හරි කරන හැම දෙයක්ම අර්ථාන්විතව කරන හැම වෙලේම ඊටාම යහපත් ජීවිතයක් ගත කරමින් කටයුතු කෙරෙන කෙනෙක් බවට පත් වෙලා බලාගෙන ඉන්න කෙනෙකුට පවා ආසහිතන කෙනෙක් බවට පත් වෙලා කටයුතු කරන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. කාගේද එහෙම දෙයක් පේන්න තියෙන්නේ ඒ කරන කෙනා තුළ එවැනි ලක්ෂණ පේන්න තියෙනවා. මොකද ඊටාම පැහැදිලිව කියන්න පුළුවන්කමක් තියෙනවා. මනස වෙනස් කරගත්තට පස්සේ අපහසුයෙන් කරන දේවල් පහසුවෙන් කරනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක වෙනස් කරන්න පුළුවන් දෙයක් කියලා. මම මේකට ඔය හැම වෙලේටම ඕන වෙන හින්දා කාලෙකින් මතක් කරෙත් නැති හින්දා පුංචි උදාහරණයක් කියන්නම්. ඒක අපිට එතකොට ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මතකද මම කියලා තියෙනවා පාන්දර 4ට නැගිටි ගන්න උත්සාහ කරනවා කාලයක් 7-8 වෙනකම් බුදිය ගත්ත කෙනෙක්. එයාට 4ට නැගිට්ටාම හරිම අමාරුයි. ලොකු අපහසුකම් තියෙනවා. එයාට 4ට නැගිට්ටාම හරි අමාරුයි. ලොකු අපහසුකම් තියෙනවා. එතකොට මේ තියෙන අපහසුකම් දරාගෙන එයා එක දිගට දවස් 10ක් 15ක් නැගිට්ටොත් පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවස ලේසි, දෙකට වැඩිය තුන ලේසි, තුනට වැඩිය හතර ලේසි, මෙහෙම ලේසි වෙලා දවස් 15ක් 20ක් විතර ගියාම පාන්දර 4ට ඉබේම හැරෙනවා. ඕකට දවස් 15ක් යන්නෙත් නැහැ. කරලා බලන්න. අමාරුවෙන් පාන්දර 4ට නැගිටපු කෙනෙක් මෙන්න නිකම්ම පාන්දර 4ට නැගිටිනවා ඊට පස්සේ. ඔන්න ඔය චුට්ට තේරුම් ගන්න නැතුව බලන්න මේක පුරුදු කරලා ටික දවසක් ගියාට පස්සේ පහසුවෙන් නැගිටිනවා. හරිද? අමාරුවෙන් පැය 2ක් පාඩම් කරන කෙනෙක් එක දිගට පැය 2ක් පාඩම් කරන්න දවස ගානේ පුරුදු කරොත් මෙන්න ලේසියෙන්ම පාඩම් කරනවා ඊට පස්සේ. ඉතින් ඒක හින්දා මේ මනසේ ස්වභාවය තේරුම් ගත්ත කට්ටිය දුක් විඳින්නේ නැහැ. හරිද? ඉක්මනින් තමන්ව හුරු කරගන්නවා වේගෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට. කයත් හුරු වෙනවා, හිතත් හුරු වෙනවා. එතකොට අර අපහසුකම් නැති වෙලා පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් යහපත් දේ පහසුවෙන් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද? ඉතින් ඒක දැනගත්ත නුවණ තියෙන මිනිස්සු තමන්ගේ හිත හදාගන්නවා වැඩක් කෙරෙන විදිහට. අනිත් අය හැමදාම දුක් විඳිනවා. ඒකින්ද අපි අපේ මානසිකාරය වේගයෙන් වැඩ කරන්න පුළුවන් මානසිකාරයක් බවට පත් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි අර හාත්පසින්ම තමන් ගැන යම් අවබෝධයක් තියෙනවා නම්
ආත්පසින්ම තමන්ට පුළුවන් වෙනවා මේක හදාගන්න තමන්ට ඕන හැටියට. ඊට පස්සේ පහසු ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඒකින්ද අපි ධර්මය තුල තියෙන මේ ක්‍රමවේදයන් අපේ ජීවිතයට එකතු කරගන්න ලොකු උත්සාහයක් දරන්න කියලා මම නැවත කියනවා. ඔය එක එක්කෙනාගේ වචන එක එක්කෙනාගේ ක්‍රියාවන් හින්දාත් බොහෝ පීඩාවට පත් වෙමින් කටයුතු කරන අය ඉන්නවා. ඉතින් ඒ අයටත් ඒ වාගින් ලේසියෙන් අත මෙදෙන්න පුළුවන් ওই වගේව පුහුණු කරලා තියාගත්තොත් ඒකින්ද යහපත් දේ පුහුණු කිරීමේ වැඩපිළිවෙල අපි තුල ආරම්භ කරන්න කොච්චර වෙනසක් වෙනවද ජීවිතය කියලා අත්දකින්න අත්විඳින්න ජීවිතය මහ පුදුමාකාර විදිහට වෙනස් වෙලා තියෙවි. ඒක අත්විඳින්න. හොඳයි. මේ ඔක්කොටම අපිට උදව් වෙන මහානර්ග වස්තුවක් තමයි අපි නිබඳව අපිට ශ්‍රවණය වෙන. හැම වෙලාවකම වගේ අපිට ශ්‍රවණය වෙන්න හේතු වෙලා තියෙන හේතු යෙදිලා තියෙන අපේ භාග්‍යවන්තකමට අපේ පින්වන්තකමට අපිට නිබඳව ශ්‍රවණය වෙන අපි හුඟක් වෙලාවට සජ්ජායනා කරන එකතු වෙලා කර්ණීයමෙත්ත සූත්‍රය. නමුත් මේක කරගෙන යනකොට මේකෙන් ලැබිය හැකි අර්ථය මේකෙන් ලැබිය හැකි වටිනාකම මේකෙන් අපිට ලබාගත හැකි මහා වටිනම මානසික තත්ත්වය අපි උදා කරගන්නේ නැත්තම් මේකෙන් ලබාගත හැකි ප්‍රයෝජනය ගන්නේ නැත්තම් ඒක නිකන් අපේ ළඟට ඇවිල්ලා ආපහු යනවා විතරයි. ඒකින්ද බුද්ධෝත්පාද කාලයක විතරක් ලැබෙන මේ වගේ ජීවිතය නිවැරදි කරන ක්‍රමවේදයන් ඇත්තටම අපේ කනේ වැදිලා ආපහු ගියොත් අපේ කනට ශ්‍රවණයත් වෙලා ඒක තුලින් උපදවාගත යුතු මානසික තත්ත්වයන් උපදවාගන්නේ නැති වුණොත් අපි ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා අපරාධයක් සිද්ධ කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද අපරාධ කරගන්න එපා ජීවිතේ. ඒ කියන්නේ අහක යන්න දෙන්න එපා මේ ජීවිතේ නිවැරදි කරගන්න. ඒ සඳහා තමයි කර්ණීයමෙත්ත සූත්‍රය යන්තං සන්තං පදං අபிසමෙච්ච අර මේක තියෙන්නෙම සාන්ත වූ නිර්වාණ පදය සාක්ෂාත් කර ගැනීම සඳහා කර්ණීයමෙත්ත කුසලේන කළ යුතු දේ නොකළ යුතු දේ. හරි. එතකොට ඒ සඳහා කළ යුතු අත්ත කුසලයේ කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. එතනින්දම තියෙන්නේ කරන්න ඕන දේවල් ටික. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච ආදි වශයෙන් මං ආය මතක් කරනවා මේ ඔක්කොම විස්තර කරන්නේ නැහැ. නමුත් විය යුත්ත ගැන මතක් කරනවා. මොකද මේ ගැන අපි දීර්ඝ විස්තරයක් සිදු කරපු හින්දා කරගන්න ඕන දේ මොකක්ද කියලා අපි මතක් කරනවා. කරගත යුතු දේ අපිට එතකොට හොඳට තේරෙවි. බලන්න කරගන්න ඕන දේ මොකක්ද කියලා බලමු. අපි එකක් දෙකක් අරගෙන කියලා දීලා තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ජීවිතය නිවැරදි කරගන්න වැඩපිළිවෙලක් ආරම්භ කරගන්න. සක්කෝ සක්්‍යතාවය දක්ෂතාවය හැම පැත්තකින්ම වටකුරු කරගෙන යමක් කරන්න පුළුවන් හැකියාව. ඉතින් මේක හැමෝටම නැහැ. මේකට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඔය හැම දෙයක්ම පටලවා ගන්න ගතිය. අපි කියනවා අනා ගන්නවා කියලා කියනවා. යමක් කරන්න ගියාම සමහර අය හැම පැත්තකින්ම ඒ කරගෙන යන වැඩපිළිවෙල හරියට කරගන්න බැරුව පටලගෙන ඒවා විනාශකාරී තත්ත්වයන් වලට පත් කරගන්න ස්වභාවයක් තියෙනවා. එහෙම විනාශකාරී තත්ත්වයන් වලට පත් කරගන්න ස්වභාවය ඇත්තටම අපේ ජීවිත නිවැරදි කරන්නේ නැහැ. අපේ ජීවිතය නිවැරදි කරගන්න පුළුවන්කමකුත් නැහැ ඒ වැනි තත්ත්වයක ඉන්න අයට. ඒකින්ද මේ හිත ගැන ගවේෂණය කරලා කරන්න ඕන දේවල් පිළිබඳව දැනගෙන බාහිර පරිසරය විශේෂයෙන් මේ දැන් අපි මේක ගමු මේ ඉස්සෙල්ලාම දේශනා කරලා තියෙන තැන්වල මූලික වශයෙන් තමන්ගේ පාසිවුරු සකස් කරගන්න ඒවා භික්ෂුන් වහන්සේලාට නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක කටයුතු කරගන්න හැටි පාත්තර සකස් කරගන්න හැටි මේවා පවා සක්කෝ ගුණයට අයත් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙහෙම කියන්නම් ඔය සබ්‍රහ්මචාරීන් වහන්සේලා කියනකොට අපේ ගිහි පින්නතුන්ට අහල පහල මිනිස්සු කියලා කියන්න පුළුවන් අපි. හුඟක් අය ඉන්නවා ළඟ ඉන්න එක්කවත් ජීවත් වෙන්න දක්ෂ නැහැ. සමහරට ඕනවට වැඩි ඒ කට්ටිය සම්බන්ධ කරගන්නවා. සමහර වෙලාවට ඕනවට වැඩි අඩුවෙන් සම්බන්ධ කරගන්නවා. සමහර වෙලාවට කියන වචනවල තියෙනවා ගැටලුකාරී තත්ත්වයන්, කරන ක්‍රියාවල තියෙනවා ගැටලුකාරී තත්ත්වයන්.
ඒ වගේත් එක්ක ඒ අයව හැම පැත්තෙම ඇද බැද තබා ගැනීමේ හැකියාව හුඟක් අයට නැහැ. වැඩක් කරගන්න පරිසරය නිවැරදිව සකස් කරගන්න පුළුවන් හැකියාව නැහැ. තමන්ගේ අත්‍යවශ්‍ය දෙයකදීවක්වත් තමන්ට සමහර වෙලාවට උදව් කරගන්න කවුරුත් නැති අය ඉන්නවා. එපා ඒ කියන්නේ ඒ චරිත එපා වෙලා තියෙනවා. ඒ තරමටම හැම පැත්තකින්ම හැම දෙයක්ම පටලව ගන්නවා. එහෙම නැතුව බාහිර පරිසරය තමන්ගේ නිවස පවා පිරිසිදුව තියාගන්න, තමන්ගේ කාමරය පවා පිරිසිදුව තියාගන්න, ක්‍රමානුකූලව තියාගන්න, යම් වැඩක් කරන්න ගියාම ඒක කෙරෙන විදිහට අපූර්වට කරන්න. සමහර අයට යම් වැඩක් බාර දුන්නාම අපි දන්නවා බාර දෙනකොට මේක කෙරෙනවා කියලා. සමහර අයට වැඩක් බාර දුන්නාම අපි දන්නවා ඒක කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න එහෙම කෙරෙන විදිහට අපි කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ වැඩේ දක්ෂව නිම කරන්න. අපි කරන වැඩේ ඉතා දක්ෂව නිම කරන්න අපි හැම වෙලේම අවශ්‍ය කරන කරුණු. එතකොට මේවා කරන්න ඕනේ. දැන් බලන්න සමහර අයට අපි ඔකට කියනවා කළමනාකාරීත්වය කියලා. සමහර අය යම් වැඩක් කරන්න පටන් ගත්තාම හොඳට බලනවා. මේකේ මෙන්න මේ කොටස මෙහෙමයි. මේකේ මේ තියෙන සම්පත් ටික මොනවද? මේවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය මොකක්ද? එතකොට මේවා තව වර්ධනය කරගන්නවා නම් මොකද කරන්න ඕනේ? මේක දෙන්න ඕන බාධක මොනවද? මේකද අපිට තියෙන අවස්ථා මොනවද? මේ කාරණාවෙන් ඉහළට මෙයා ගන්න තියෙන අවස්ථා මොනවද? මේ ඔක්කොම ගවේෂණය කරලා අඩුපාඩු සකස් කරගෙන ටික ඉදිරියට ගන්නවා. සමහර අය එහෙම නැහැ. සමහර අය ඔහේ මේ වැඩ කරගෙන ඉතින් ඕන් එක පැත්තක් හානි වෙනවා, තව පැත්තක් හානි වෙනවා. වටකුරු කරලා සංවිධානය කරලා මනා කළමනාකාරීත්වයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් අය ඉන්නවා. සමහර පුද්ගලයෝ ඒ වගේ එවැනි ප්‍රබලව ඒ වගේ කටයුතු කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා. සමහර පුද්ගලයෝ එහෙම නැහැ. ඊටාම දුබලයි. ඒ කටයුතු වලදී හැම පැත්තකින්ම බැරිකම ප්‍රදර්ශනය වෙනවා. ඉතින් මේ පුද්ගලයෝ දෙන්න ගැන මම මේ කිව්වේ දෙන්නෙක් ඉන්නවා මේ විදිහට අඩුම ගානේ තමන්ගේ ශරීරයක්වත් පිරිසිදුව තියාගන්න බැරි කට්ටිය ඉන්නවා. සමහර අය ඉන්නවා හැම පැත්තකින්ම බලනකොට හැම පැත්තක්ම ක්‍රමානුකූලයි, පිරිසිදුයි, පිළිවෙලයි. ඉතින් මේ විදිහට ක්‍රමානුකූල පිරිසිදු පිළිවෙලට ඉන්න අය කෙනෙක් ගැන මොන හරි අපි වැඩක් බාර දෙන්න ගියාම ඔන්න අපි හිතමුකෝ අපිට 7-8 දෙනෙක් ඉන්නවා. මොකක් හරි වැඩක් බාර දෙන්න පුළුවන් බාර දීමේ අවශ්‍යතාවයක් අපිට තියෙනවා. එතකොට මේ වැඩේ ගැන වැඩේ කරගන්න විදිහ ගැන කතා කරනකොට ඔන්න අපිට එන්නේ අදහසක් එනවා අහවලාට දුන්නොත් නම් ආයෙ කීරි ගහට යනවා වගේ තමයි මොන තත්ත්වයක් යටතේ හරි මේ වැඩේ කරනවා කියලා ඔන්න අපිට අදහසක් එනවා. හැඟීමක් එනවා. හරි? ඒ තත්ත්වය තමයි එයාට ඒ වැඩේ ගැන තියෙන දක්ෂතාවය වැඩි කියලා හැඟීමක් අපිට එන්නේ. ඒ පුද්ගලයා මතක් වෙනකොට ඕනම වැඩක් සකසුරුවම්ම කරන පුද්ගලයෙක් මතක් වෙනකොට අපිට ඒ පුද්ගලයා ගැන නිකන් දක්ෂතාවයක් තියෙන කෙනෙක් කියලා හැඟීමක් උපදිනවා. සැබෑවටම මේ බලන්න මේ වගේ දෙයක් කල්පනා කරන්න ඕන අපි. ඔය බාහිර පරිසරය දඟලන්නේ නැහැ. අපි හිතමු අපේ නිවස, අපේ ශරීරය අපි ඔළුව පීරගත්තාම ඒවා විසින් නලියන ඒවා නෙවෙයි දඟලන ඒ යම් කිසි කාලයක් හරි කිලුට වෙන්නේ නැතුව තියෙනවා. යම් කිසි කාලයක් ටික වෙලාවක් හරි තියෙනවා. හරිද? ගෙදර බඩු ටික තැන් තැන් වලින් තිබ්බනම් ඒවා හුඟක් වෙලාවට ඒ තියෙන විදිහට තියෙනවා. ඒවා දූවිලි වදිනවා. ඒවා වෙන්නේ ටික වෙලාව අරගෙන. එතකොට එහෙම තත්ත්වයක් තියෙන මේ බාහිර පරිසරය වත් අපිට බැයි නම් ක්‍රමානුකූලව පිළිවෙලකට තියාගන්න ගත්ත දේ ගත්ත තැන තියලා මොකද තිබ්බහම තියෙනවනේ ගත්ත දේ ගත්ත තැන තිබ්බහම ඒක තියෙනවා. ඒකවත් පුරුදු වෙලා නැත්තම් හරිද? ඊට වැඩිය අමාරු තැනක් තියෙනවා කවදා හරි දවසක හදන්න. ඒ තමයි අපේ සිත. හරිද? හිත කියන එක හොඳට බලන්න. හිත කියන එක ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක භාවයේදී ඇතිවන අකුසලයන් අතීත භාවිතයන් අනුව. එතකොට අතීතයේදී මම භාවිතා කරලා තියෙන පාවිච්චි කරලා තියෙන සිතුවිලි අනුව තමයි මේ වර්තමාන සිතුවිලි උපදින්නේ. හරිද? එතකොට අනාගතයේ මට යහපත් සිතුවිලි එන්න නම් මේ වර්තමානයේ මම ඇති කරගන්න ඕන අවබෝධයක්, ඇති කරගන්න ඕන සිතුවිලි වගේක්, පුහුණු කරන්න ඕන දේවල් වගේක් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ආසන්න කාලයේදී ඉතා යහපත් සිතුවිලි ඇති කරගන්න නම් ඇති වෙන විදිහට හිත සකස් කරගන්න ලොකු වැඩක් තියෙනවා. හැබැයි මේක ආපහු
අර ගෙයක් පිරිසිදුව තියාගන්නවට වැඩිය හිතක් පිරිසිදුව තියාගන්න ලොකු කැපකිරීමක් ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕන. අන්න ඒ දක්ෂතාවයේදී මාව ආපස්සට අදීනකොට අකුසලයට අදීනකොට ඒකෙන් ගැලවිලා ඒකෙන් ගලවගෙන හිත බොහෝම ප්‍රවේශමෙන් කිසිම දෙයකට යන්න දෙන්නේ නැතුව එක ආසාවලට යන්න දෙන්නේ නැතුව හාත්පසින්ම වටකුරු කරගෙන අදාළ තැනකට අපේ හිත ගණ්ඩ මොන තරම් නම් දක්ෂතාවයක් තියෙන්න ඕන කියලා හිතා ගන්න පුළුවන්ද? බාහිර පරිසරය නිශ්චල වස්තු ටික පිළිවෙලට තියාගන්න බැරි කෙනෙකුට චංචල වස්තු කියලා කියන තමන්ගේ නිවසේ අය, තමන්ගේ කාර්යාලයේ අය තමන්ට අවශ්‍ය විදිහට හසුරුව ගන්න කොහොමද දක්ෂ වෙයි කියලා හිතන්න බෑ. මොකද අර නිශ්චල වස්තු ටිකවත් දක්ෂ විදිහට තමන්ට ඕන හැටියට වේගෙන් වැඩ කරන්න පුළුවන් විදිහට කළමනාකරණය කරගන්න බැරි කෙනෙක් බාහිරව තියෙන මේ හෙල්ලෙන චංචල වස්තුන් තමන්ට ඕන හැටියට තියාගන්න කියලා කොහොමද කියන්න බෑ. ඒ චංචල වස්තුන් ටිකවත් තමන්ට අවශ්‍ය විදිහට හසුරුවලා ගන්න බැරිකමක් තියෙන කෙනෙක් මෙච්චර වේගෙන් ක්‍රියාත්මක වෙන ඇහැට නොපෙනෙන හිත තමන්ට අවශ්‍ය විදිහට උතුම් තත්වයකට පත් වෙන්න නැත්නම් අනිත් දේවල් වලින් අයින් කරගන්න දක්ෂතාවයක් තියෙයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ වගේ දක්ෂතාවයකට කියනවා සක්කෝ කියලා. දක්ෂතාවය, හැකියාව. හරිද? අන්න ඒ කියන සක්්‍යතාවයෙන් යුක්ත ගුණාංගය අපි වර්ධනය කරගන්න ඕනේ. මේ වර්ධනය කරගන්න ඕන කෙනෙකුට ඔන්න දැන් සක්කෝ කියනකොට මට එහෙම හැඟීමක් හැම පැත්තකින්ම තියෙන දක්ෂතාවය කියලා හැඟීමක් තියෙන්න ඕන. හැම පැත්තකින්ම තියෙන දක්ෂතාවය කියන හැඟීමත් එක්ක මට මේ සක්කෝ කියන ගුණය ගැන කර්ණීයමෙත්ත සූත්‍රයේදී සජ්ජායනා කරනකොට මම නිවන් දකින්න නම් නිවන් දකින්න විතරක් නෙවෙයි පින්නත් මම දැන් කතා කරා ලෞකික ජීවිතය ජය ගන්න. තමන්ගේ අවට ඉන්න අයව නිවැරදි කරගන්න. තමනුත් එක්ක කටයුතු කරන බාහිර පරිසරය යහපත් දෙයකට ගොනු කරගන්න, යොමු කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ කියලා මම කියවනේ. එහෙනම් ව්‍යාපාරයක් දිනු කරගන්න. තමන් කරගෙන යන යම් ව්‍යාපාරයක් තියෙනවනේ ඒක හැම පැත්තක්ම හොයලා බලලා ඒක හිණි පෙත්තටම අරගෙන යන්න යම් උපක්‍රම යොදා ගන්න ඕනේ. ඉතින් ඒවා කරගන්න දක්ෂකම කියන එක සක්කෝ කියන ගුණය ඕන වෙනවා. එතකොට සක්කෝ කියන ගුණය ගැන මම අර කිව්වා එවැනි ගුණයක් තියෙන කෙනෙක්ව දකිනකොට අපිට මෙයාට මේ ගුණය තියෙනවනේ කියලා හැඟීමක් තියෙනවා. ඒ ගුණය ගැන මතක් කරද්දී අපිට හැඟීමක් උපදින්න ඕන. අන්න ඒ හැඟීම හදන්න. ඒ හැඟීම හදන්න කර්ණීයමෙත්ත සූත්‍රය ගැන දේශනා ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ඒ ගැන කරුණු සාකච්ඡා කරන්න ඕනේ. ඒවා ගැන කරුණු හොයලා ඒ කරුණු අනුව මෙනෙහි කරන්න ඕනේ. ඒ ගුණය වර්ධනය කරගත්ත අයගේ තියෙන ලක්ෂණ හදාරන්න ඕනේ. ඒ ගුණය වර්ධනය නොකරපු අයගේ තියෙන දුර්වලතාවය හදාරන්න ඕනේ. ඒවා ගැන මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඒක වර්ධනය කරන හැටි ගැන සාකච්ඡා කරන්න ඕනේ. හොයන්න ඕනේ. මේ එක ගුණයක් අරගෙන ඒ ගුණය ගැන ඒ විදිහට කරුණුකාරණා නැවත නැවත හොයාගෙන යනකොට අන්න ඒ සක්කෝ කියන වචනේ කියනකොට ඒ ගැන අපිට හැඟීමක් උපදිනවා. අන්න ඒ උපදින හැඟීම හරි අන්න ඒ උපදින හැඟීම හොඳට ප්‍රබල කරගන්න ඕන. දැන් මම අහනවා ඒ වචනේ කියනකොට ඒ හැඟීම උපදිනවා. දැන් එහෙනම් කර්ණීයමත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච කියනකොටත් හැඟීමක් තියෙනවා. මොකද්ද? ඒ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න මගේ ළඟ තිබිය යුතු කළ යුතු දේ සක්කෝ කියනකොට අර හැඟීම උපදින්න ඕනේ. හරිද? සක්කෝ කියන ගුණය ඒ වචනේ කියනකොට අර හැඟීම මම මෙන්න මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. නැත්නම් මේ සක්කෝ කියන්නේ මෙන්න මේක. මේක නිවන් දකින්න ඕන කරන ගුණයක් කියන හැඟීමක් එන්න ඕනේ. අන්න ඒ හැඟීම හදා ගන්න ඕනේ. හදාගන්න නැතුව මේ සූත්‍රය සජ්ජායනා කරලා වැඩක් නැහැ. මේක කුමන භාෂාවකින් සජ්ජායනා කරත් හැඟීම නැත්තම් වැඩක් නැහැ. භාෂාවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හරිද? නමුත් තව ප්‍රශ්න තියෙනවා. අපි මේක වෙනත් භාෂාවකින් දැන් සක්කෝ කියන බුද්ධ වචනයෙන් කියපු දේ අපි වෙනත් භාෂාවකට පරිවර්තනය කරගත්තාම සිද්ධ වෙන්නේ යම් කිසි අසාධාරණයක්. මොකද්ද යම් කිසි අසාධාරණයක් කියලා කියන්නේ? සක්කෝ කියන ගුණය ගැන සිංහලෙන් කියන්න ගියාම සක්්‍යතාවය කියන්න පුළුවන්, දක්ෂතාවය කියන්න පුළුවන්, අනලස් බව කියලා කියන්න පුළුවන්, හැකියාව කියන්න පුළුවන්. මේ හැම වචන ගොඩකින් තමයි අපිට මේ
එක එක වචනවලින් ඇතිවෙන්න එක එක හැඟීම් වෙන්න පුළුවන්. නමුත් භාවිතා කරලා තියෙන මූලික වචනය අර්ථය දැනගෙන ඒ අර්ථයට අනුව අර වචන ගොඩකින් වෙනත් භාෂාවකින් තියෙන වචන ගොඩකින් උපදින්න වූ තනි හැඟීම මේ භාවිතයේ තියෙන දේ තුළ තියෙන වචනයට ගොනු කරගන්න පුළුවන් නම් ඒක තමයි වඩාම සාර්ථක. අනිත් ඒවා සාර්ථකයි කියලා කියනවම නෙවෙයි. නමුත් වඩාම සාර්ථකයක්. එතකොට අපි කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරනකොට කර්ණීයමත් කුසලේන යන්තං සන්තං පදං අවසමෙච්ච සක්කෝ කියනකොට ඒ හැඟීම උපදින්න ඕන. උජූච සූජූච කියනකොටත් ඒ වගේම වෙන්න ඕන. හරි? අපි දන්නවා සතර අගතියට වහල් වෙන්නේ නැතුව ඉන්න අය ඡන්ද, දේශ, බය, මෝහ කියන සතර අගතියට වහල් වෙමින් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් බලන්න ඕන මගේ කොපමණක්ද දැන් සක්කෝ කියන ගුණය උනත් මගේ කොපමණක් තියෙනවද කියලා බලන්න ඕනේ. හරිද? තමන්ට තේරෙන්න ඕනේ. සක්කෝ කියන ගුණයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ 100ක් වර්ධනය කරගන්න කියලා නම් මගේ ළඟ 20යි නම් තියෙන්නේ. ඒක දල වශයෙන් මේ හරියට මෙහෙම මේ 120ක් කියලා මනින්න කියලා නෙවෙයි. කියන්නේ දල වශයෙන් තව මට සක්කෝ ගුණය කොච්චර වර්ධනය කරගන්න තියෙනවද? අඩුම ධර්මයෙන් මගේ ශරීරය පිරිසිදුව තියාගන්න එක, ඇඳුම් ටික පිරිසිදුව පිළිවෙලට තියාගන්න එක, තමන්ගේ නිවස, තමන්ගේ කාමරය පිරිසිදුව තියාගන්න එකටවත් මම දක්ෂ නැහැ අඩුම ගානේ. ගත්ත දේ ගත්ත තැනින් තියලා පිළිවෙලකට මේ කටයුත්ත කරගන්න තමන්ගේ දක්ෂතාවය නැහැ. හුඟක් වැඩ කරගන්න ලේසියෙන් පුළුවන්කම තියෙනවා, ඉක්මනින් පුළුවන්කම තියෙනවා හරියට පුහුණු කරන කෙනෙකුට. ඉතින් එහෙම හරියට පුහුණු කරගන්න අපි හැම වෙලේම ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ දක්ෂතාවයන් වර්ධනය කරගන්න තමයි අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපේ ජීවිතය ගොඩක් නිවැරදි කරගන්න. ඉතින් මේ ඒ විදිහට සතර අගතිය ගැනත් එහෙමමයි. ඡන්ද, දේශ, බය, මෝහ මේ ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා. එහෙම බලනකොට සතර අගතියට වහල් වෙන එකත් අපිට අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ඡන්දයෙන් අගතියට ගියොත් එහෙම ඒ පැත්තට විතරයි මගේ හිත නැඹුරු වෙන්නේ. දේශයෙන් අගතියට ගියොත් ඒ පැත්තට නැඹුරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දේශය මගේ ළඟ තරහ තියෙන කට්ටියක් ඉන්නවා නම් ඒකෙන් අගතියට ගියා කියන්නේ තරහ තියෙන කට්ටිය මොන හොඳ කරත් ඒක නරක විදිහටමයි පේන්නේ. හොඳ අය මොන නරක කරත් ඒක හොඳ විදිහටමයි පේන්නේ. අන්න ඒක තමයි ඡන්ද දේශ වලින් අගතියට යනවා කියලා කියන්නේ. අරගෙන බලන්න දේශපාලන භූමිකාව දිහා හොඳට පේන්න තියෙනවා කොච්චර අගතියට ගිහිල්ලා තියෙනවද කියලා. එවැනි සිතුවිලි වලින් රටක් පෝෂණය වුණාම හරි තීරණයකට එන්න බෑ. නිවැරදි දේ තේරුම් ගන්න පුළුවන්කම නැහැ. ඒක පිරිහෙනවමයි කියලා අවපක්ෂේ චන්ද්‍රයා වගේ පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අපි තමන් පෞද්ගලිකවත් පිරිහෙනවා. අපි රටක් විදිහටත් ඡන්ද, දේශ, බය, මෝහ වලින් අගතියට ගියොත් රටක් විදිහටත් පිරිහෙනවා. ඒකින්ද කළ යුතු දේ කළ යුතු ආකාරයට කරන්ඩ අපි හැම වෙලේම දක්ෂ වෙන්න ඕනේ. බයත් එහෙමයි, මෝහයත් එහෙමයි. එතකොට අන්න ඒ ඡන්ද, දේශ, බය, මෝහ කියන දේවල් වලදී ඇද වෙන්නේ නැතුව ඉන්න එක තමයි ඍජු බව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ගැහුවොත් ගහනවා, බැන්නොත් බයිනවා, බලාගමු කියලා කියන ඍජු බවක් නෙවෙයි. ඒක ඍජු බවක් නෙවෙයි. ඒක මෝඩ බවක්. හරිද? එහෙම තමයි ඒ වුණාට සමාජයේ විසින් හිතන්නේ කෙලින් කතා කරන මිනිස්සෙක්. කෙලින් කියලා කියන්නේ කෙලින් කතා කරන කෙනෙක්. හිතට එන හැමදේම කතා කරන අයටත් අපි කියනවා කෙලින් කතා කරනවා කියලා. හිතට එන හැමදේම කතා කළ යුතුද කියන ගැටලුව එනවා. එතකොට සත්‍යවාදීව තමන්ගේ පැත්තෙන් අහන්න. හිතට එන හැමදේම කියනවාද කියලා. හිතට එන හැමදේම කිව්වොත් කුටි කණ්ඩායි වෙන්නේ. හරිද? ඉතින් ඒකින්ද අපි බොරුවට මේ හිතට එන හැමදේම කියන එක හරි කියලා හිතන්න හොඳ නැහැ. කරන්න ඕන දේයි කරන්න ඕනේ. සමහර වෙලාවල් තියෙනවා සමහර දේවල් නොකිය හිඳීමෙන් ලෝකෙට යහපතක් වෙනවා. සමහර දේවල් තියෙනවා සමහර දේවල් නොකිය හිඳීමෙන් ලෝකෙට අයහපතක් වෙනවා. සමහර දේවල් කිව්වොත් යහපතක් වෙනවා. ඒකට කිය යුතු දේ කියන්නත් නොකිය යුතු දේ නොකිය ඉන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. කිය යුතු දේ කියන්නත් කාටවත් අයහපතක් වෙන්නේ නැති වෙන්න ඍජුව තමන් කැමති අයට වැඩියෙන් සලකනමින් අකමැති අයට අඩුවෙන් සලකමින් එහෙම කරන්නේ නැතුව අගතියට යන්නේ නැතුව බය හින්දා වැරදි කරන්නේ නැතුව මෝඩකම හින්දා කරන්නේ නැතුව ඔය හතර අගතියට වහල් වෙන්නේ නැතුව කටයුතු කිරීම ඍජුභාවය. ඒ වගේම තමයි මේ සතර අගතියට වැඩියෙන්ම අපි වහල් භාවයට යන්නේ ඔය අනුන්ගේ දේවල් වලට වැඩිය තමන්ගේ දේවල් වලට. ඒක තමයි වඩාත් ඍජු කියන තැන අපිට ගන්න වෙන්නේ අන්න එහෙම අහන්න බලන්න පොඩ්ඩක් මදකට නැවතිලා. මම මේ මදකට නැවතිලා කියන්නේ අපේ ජීවිතය ගැන මේ සත්‍යවාදී බැල්මක් හෙලන්න පුළුවන්ද කියලා බලන්න කොයි විදිහටද මේ මගේ පැත්තෙන් මම
මාව සාධාරණීකරණය කරගන්න දාගෙන තියෙන කරුණු හරිද කියලා. එහෙම කරන්නේ නැද්ද කියලා බලන්න. හරිද? හැම වෙලේම දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සමහර වැරදි සමහර අය කරනවා. කරන ගමන් තමන්ගේ පැත්තට ලාභදායක විදිහට ඒ වැරදි සාධාරණය කරගන්නවා. ඒක තමන්ම කරද මට ඉතින් ඒක කරන්න වෙලා තියෙනවානේ. මට මේක නොකර බැරිකමක් තියෙනවානේ. හරිද? මං තව ටික කාලයක් ගිහලා මේ වැරද්ද නවත්තලා දානවා. කොහොමද ඉතින් කරන්නේ? ওই විදිහට ඕන තරම් මේ මොහොතේ නිවැරදි වෙන්න පුළුවන්කම තියෙනවා. මේ මොහොතේ නිවැරදි වෙන්න පුළුවන්කම තියෙන අපි මේ මොහොතේ නිවැරදි වෙන්නේ නැතුව මොකද කරන්නේ? ඊටාම විශාල ව්‍යසනකාරී තත්යකට තමන් සාධාරණීකරණය කරගන්නවා තමන්ව. නෑ මේක හින්දා මට බෑ මේක හින්දා මට බෑ කියලා. ඒකත් පැහැදිලිවම තමන් එක්කම තියෙන අධිකතර තමන් ගැන තියෙන ඡන්දයක් ඒ වගේම දේශසහගත විදියටත් මට මෙහෙම කරපු කෙනාට මෙහෙම නොකර කොහොමද? හරි එහෙම අවශ්‍යතාවයක් නැහැ. ලෝකේ වැරදි කරන අයට ස්වභාව ධර්මයේ තුල කර්මය කියලා බලවේගයක් තියෙනවා. ඒකට මං දඬුවම් දෙන්න යන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒව පිළිගන්න අපේ හිත කැමති නැහැ. වැරද්දක් කරපු කෙනාට දඬුවම් දෙන්න ඕනේ, මෙයාට මේ වගේ දේවල් කරලා දෙන්න ඕනේ, මේ වගේ වෙන්න ඕනේ, මේ වගේ වෙන්න ඕනේ කියලා අපි ලොකු අනර්ථකාරී තත්ත්වයන් ඇති කර ගන්නවා. ඉතින් මෙවැනි අනර්ථකාරී තත්ත්වයන් ඇති කර ගැනීම අපිට නැති කර ගන්න නම් අපි ඉතාම පැහැදිලිව හරිද ධර්මය තමන්ගේ පැත්තට එකතු කර ගන්න ඕන ඉස්සෙල්ලා එකතු කරගෙන මේ මම ඔකට කියන්නේ මහ පොළොවේ පය ගහලා කෙලින් හිට ගන්න කියලා. ලෝකයේ තියෙන කරන්න අමාරුම දේවල් වලින් එකක් මේ මහ පොළොවේ හිට ගන්න එක නෙවෙයි. ඒක තමයි දැනෙන්න ඕන එක. මම කෙලින් මේ මහ පොළොවේ හිට ගන්නවා වගේ. මගේ පැත්තට හැරිලා මගේ සිතුවිලි දිහා මගේ වැඩ ගැන මගේ වචන ගැන තමන්ගේ ක්‍රියා ගැන තමන්ගේ වචන ගැන තමන්ගේ සිතුවිලි ගැන ධර්මයට එකඟද කියලා සත්‍යවාදී විමසුමක් කරන්න බොහෝ දෙනෙකුට සත්‍යවාදී විමසුමක් කරන්න බෑ. තමන් සාධාරණීකරණය කරගන්නවා. තමන්ගේ වැරද්ද සාධාරණීකරණය කරගන්නවා. තමන්ගේ ප්‍රමාදී බව මම ප්‍රමාද වෙලා තියෙන මෙන්න මේක හින්දායි කියලා සාධාරණීකරණය කරගන්නවා. හැබැයි ඔය තනියම සාධාරණීකරණය කරගන්න සියලුම කරුණු එකක්වත් මරණයේදී වළංගු නැත. මාව ලිස්සලා වැටෙනවා. කොහේ හරි තැනක ලිස්සලා වැටෙනකොට මට සාධාරණීකරණය කරන්න පුළුවන් මාව ලිස්සලා වැටුනේ මේකයි. මම දන්නේ නැහැ මෙතන ලිස්සනවා කියලා. මම හිතුවේ නැහැ මාව ලිස්සයි කියලා. මම ලිස්සනවා කියලා දන්නවා. ලිස්සලා වැටලා ආතක් හරි කකුලක් හරි කැඩෙනවා. දැන් මං කොච්චර මගේ ලිස්සා වැටීම සාධාරණීකරණය කරගත්තත් කකුල හොඳ වෙන්නේ නැහැ. කැඩිච්ච එක හොඳ වෙන්න යන කාලයම යනවා. ලොකු දුකක් විඳින්න වෙනවා. අන්න ඒ වගේ අපි මොන්න තරම් අපිව සාධාරණීකරණය කරගන්න හැදුවත් ප්‍රතිඵලයේ භයානකකම අඩු වෙන්නේ නැහැ. ඒක හින්දා මරණයේදී මට මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතන්න බොරුවට සිතුවිලි ඇති කරන්න යන්න එපා. අද නෑ මම මේ මෙච්චර දේවල් කරලා තියෙනවා මෙහෙමයි කියලා කියන්නේ. ඊටා සත්‍යවාදීව තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න. සමහර අය නිකම්ම ඉඳන් කියලා මගේ ළඟ ඔය තණ්හාව කියන එක නෑනේ. හැබැයි පොඩ්ඩක් එහෙම වෙන්න ඕන බලන්න. සමහර අය කියනවා මට ඕන දෙයක් අතාරින්න පුළුවන් මං හැමදේම අතහැරලා දාලා තියෙන්නේ කියලා කියනවා. හැබැයි පොඩ්ඩක් එහෙම වුණාම ගොඩාක් වැළපෙනවා. හරිද? සමහර අය ඒ වගේ තමන්ට තමන් වංචා කරගන්න මට කිසි දෙයක ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. හැබැයි කිව්වට වැඩියෙන්ම කම්පා වෙන්නේ ප්‍රශ්නවලදී යාලා. ඒකෙන්ද මේ තමන්ගේ පැත්තෙන් තියෙන සත්‍යවාදී බව කියන අභිමානවත්කම තමන්ගේ පැත්තෙන් අත්විඳින්න හැම වෙලාවකම සූදානම් වෙන්න. හරිද? එහෙම අභිමානවත් චරිතයක් බවට පත් වෙන්න. එවැනි අභිමානවත් චරිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න. හරිද? එහෙම චරිතයක් බවට තමන්ට පත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලෝකෙටම ආශිර්වාදයක්. තමන්ගේ ළඟ ඉන්න අයට ආශිර්වාදයක්. තමන්ගේ නිවසේ අයට ආශිර්වාදයක්. දරුවන්ට දැනෙයි මගේ මව නැත්තම් මගේ පියා මේ වගේ ඍජු චරිතයක් කියලා. ඒ ඍජු චරිතයේ ජීවත් වෙන විදිහ දැක්කහම අනිත් අයට ආස හිතෙනවා. බලන්න කරලා බොහෝ දෙනාගේ ආකර්ෂණයට යන්න පුළුවන්. ඇත්ත කතා කරන කෙනෙක් තමන්ගේ පැත්තෙන් ඇත්ත හිතන්න පුරුදු වුණොත් පැහැදිලි ඇත්තට මූණ දෙන්න පුරුදු වුණොත් ඒ තැනැත්තා ආදර්ශමත් චරිතයක් වෙනවා. ඒ ආදර්ශමත් චරිතය අනිත් අයට පූර්ව ආදර්ශයක් වෙනවා. අනිත් අයව නිවැරදි කරන්න තියෙන ප්‍රබලම මාර්ගය.
අවවාදය නෙවෙයි අවවාදයට වැඩි වටින ආදර්ශය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් ඒ ආදර්ශමත් චරිතය බවට තමන් පත් වෙන්නේ නිකන් නෙවෙයි ඒ ආදර්ශමත් චරිතය බවට පත් වෙන්නේ කොහොමද තමන්ගේ පැත්තෙන් ඒ අවශ්‍ය කරන නිවැරදි ක්‍රියාකාරකම් සිද්ධ කරන්න ඕනේ. එතකොට බාහිරව ඉන්න අය බලනවා ප්‍රශ්නකදී කොහොමද මේ තැනත්තා හැසිරුණේ කියලා. තමන්ට එන ගැටලුව විසඳ ගන්න පුළුවන්කම තමයි තියෙන අමාරුම දේ. හිත ඇතුලෙන් එන අනර්ථකාරී සිතුවිලි යට කරගෙන අර්ථවත් සිතුවිලි වර්ධනය කරගන්න තමයි ලෝකේ තියෙන අමාරුම කාර්යය. ඒක යම් කිසි කෙනෙක් සිද්ධ කරොත් අනිත් අයව හදාගන්න අනිත් අයගේ ක්‍රියාකාරකම් නිවැරදි කරගන්න කොහොමද කරන්නේ කියන මඟ පෙන්වීමක් තමන්ගේ සිත ලබා දෙන්නේ තමන් ලැබපු අත්දැකීම හින්දා. ඒකද තමන් හැදෙන්නේ නැතුව තමන්ගේ පැත්තෙන් සත්‍යවාදීව තමන්ගේ දේවල් වලට මුහුණ දෙන්නේ නැතුව අනිත් අය හදන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අදහස අතහැරලා දාන්න. ඒකෙන් තමන්ට තමන් ළඟ ඉන්න අයව හදාගන්න පුළුවන්කම ඇති වෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට අපි ළඟ නැති අගුණ අනිත් අය අතින් කියවෙනවා. බලන්න ඒ වගේ වෙලාවල් වලදී කොහොමද සාධාරණීකරණය කරගන්නේ කියලා. මගේ ළඟ නැති දෝෂයක් වෙනත් කෙනෙක්ගෙන් ප්‍රබලව කියවෙනවා. අන්න ඒ වෙනත් කෙනෙක්ගෙන් ප්‍රබලව මේ දෝෂය කියවෙද්දී අපි බලන්න ඕනේ මගේ ළඟ නැත්තම් මගේ ළඟ තියෙනවා නම් මම ඒක ඉක්මනට මේ ප්‍රශ්නේ තියෙන්නේ මගේ පැත්තෙන් මම මේක හදාගන්න ඕනේ. සමහර අයට කවුරු හරි මොන හරි කිව්වොත් හදාගන්න හිටියත් හදාගන්න නැහැ. ඇයි කිව්වනේ හදාගන්න කියලා? ඒ වගේ මහා පුදුමාකාර මානසික තත්ත්වයන් අපේ තුළ පහළ වෙන්න පුළුවන්. ඉතින් ඍජුභාවයේ තියෙන කට්ටිය මේ මානසිකත්වයත් එක්ක සටන් කරනවා. සටන් කළා මේ කවුරු හරි මොන හරි කිව්වනම් කොච්චර දෙයක්ද කියලා ඉක්මනට ඒක හදා ගන්නවා නිහතමානීව. හැබැයි සමහරවිට අපි ළඟ නැති ගුණයක් නැති අගුණයක් කවුරු හරි කියනවා. ඒ වෙලාවට අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. මගේ ළඟ මේ ඔය කියන දෝෂය මගේ ළඟ නැහැ. හැබැයි මේ මිනිස්සු කීප දෙනෙක්ම මට කියලා තියෙන ඒ දෝෂය මගේ ළඟ තියෙනවා කියලා. උදාහරණයක් ඊර්ෂියාවක් මගේ ළඟ නැහැ. අනිත් අය මට කීප දෙනෙක් කියනවා මේ ඊර්ෂියාවෙන් කටයුතු කරනවා කියලා. අන්න එතකොට මං හිතන්න ඕන විදිහක් තියෙනවා. මගේ ළඟ නැති ඊර්ෂියාව අනිත් අයට පේනවා. ඒ කියන්නේ මගේ ළඟ තියෙන යහපත් දේ අනිත් අයට පෙන්වන්න මං අදක්සයි. මගේ ළඟ නැති දෙයක් තියෙනවා වගේ පේනවා. එන්න ඒ දුර්වලතාවය තියෙනවා. ඊර්ෂියාව මගේ ළඟ නැහැ. නැති ඊර්ෂියාව තියෙනවා වගේ අන් අයට පේන විදිහට මගේ හැසිරීමේ දෝෂයක් තියෙනවා. නැති ඊර්ෂියාව තියෙනවා වගේ අන් අයට පේන විදිහට හැසිරෙන ස්වභාවයක් මගේ තුළ තියෙනවා. අන්න ඒක මට පුළුවන් වෙන්න ඕනේ නවත්ත ගන්න. ඒක මගේ දෝෂයක්. ඒක මගේ අඩුපාඩුවක්. හරිද? මගේ දැන් මගේ ළඟ තරහ නැහැ. නමුත් අනිත් අය මට කියනවා හරි තරහින් ඉන්නේ හැම වෙලේම කියලා. එතකොට එහෙනම් මගේ ස්වභාවයන් තුළ මගේ ළඟ නැති ಗುಣ විද්‍යමාන වෙනවා. එහෙනම් මම අන්න ඒක හදන්න ඕනේ. ඒක වෙන දුර්වලතාවයක්. ඒ දුර්වලතාවය තමයි ඒ කියන්නේ මෙහෙමයි. මගේ හිතේ චිත්‍රයක් තියෙනවා. මම මේක අඳිනවා. මට ඒක ඇඳ ගන්න බෑ. අනිත් අයට පේන්නේ වෙන මොකක්ද එකක්. එතකොට මට එනවාට ඒ මගේ ළඟ අර තියෙන චිත්‍රය හින්දා මං හිතන්නේ මං ඒ චිත්‍රය ඇඳලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ මගේ ළඟ තියෙන ගුණය ප්‍රදර්ශනය නොවි නැති අගුණයක් මගේ ළඟ තියෙන නැති අගුණයක් තියෙනවා වගේ ප්‍රදර්ශනය වෙනවා නම් ඒ තමන්ගේ තියෙන නැති දෙයක් ප්‍රදර්ශනය වෙන දෝෂය මගේ ළඟ තියෙනවා. ඒක සමහරට මගේ සමහර වචන වෙන්න පුළුවන්. සමහරට මගේ යම් කිසි ආකාරයක ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මම ඒවා ඉක්මනට ඒවායින් අයින් වෙන්න උනන් ඒ වගේ ඊටා සත්‍යවාදීව තමන් දිහා බලලා තමන්ගේ ජීවිතය ඊටාත්ම හොඳින් සංවර්ධනය කරගන්න ඕනේ. හැම නිමේෂයකම ඊටා සත්‍යවාදී වෙන්න ඕනේ. ඒක කියනවා ඍජු වඩාත් ඍජුභාවය කියලා. හරිද? එතකොට දැන් මේ වගේ මේ කර්ණීයමෙත්ත සූත්‍රය සජ්ජායනා කරනකොට මේවා අපිට හොඳට දැනෙන්න ඕන. සක්කෝ උජූච සූජූච සුවච කියලා කියනකොට කීකරු බව, ඊතා කීකරු බව. හරිද? හිතේ තියෙන කීකරු භාවය. අර තියෙන දැඩි ගති නැතුව හිතේ එතකොට ඒ හැඟීම ඇති වෙන්න ඕන. සුවච ස්වභාවය, ඍජු ස්වභාවය, වඩා ඍජු ස්වභාවය, සක්කෝ කියන ස්වභාවය. හරිද? කර්ණීයමෙත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා කියනකොට ඒකට අදාළ සිතුවිලි. එතකොට මෙන්න මේ වගේ දේවල් අපි අත්දකින්න කොහොම හරි අත්දකින්න. එහෙම අත්දැක ගත්තොත් ඇත්තටම අපිට පුළුවන් වෙයි කර්ණීයමෙත්ත සූත්‍රය සාධාරණ සාකච්ඡාවකට යන්න හැමදාම දවසකට එක වතාවක්
නිවන් දකින්න ඕන කරන හැඟීම් මොනවද කියලා පිරික්සයි. ඒකයි සිහියෙන් යුක්තව කර්ණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කිරීම අපේ ප්‍රත්‍යක්ෂ සටහනට එන්නේ. හරිද? එතනින් අපිට ලොකු ලාභයක් ලැබෙනවා. ලොකු ලාභයක් ලැබෙනවා. ඒක අත්දකින්න කියලා මම ආය කියනවා. ඒක ජීවිතය නිවැරදි කරන මහා බලවේගයක් බවට පත්වේවි. කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන මේ අංගයන් ටික සිහියෙන් හැඟීමෙන් ප්‍රබල චේතනාවක් එක්ක අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක ජීවිතය නිවැරදි කරන මහා බලවේගයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගැන තවදුරටත් අපි සාකච්ඡා කරමු. සාකච්ඡා කරන්න ඉඩ හතර තබා ගමු. මේ වෙනකොට ප්‍රත්‍යක්ෂ සටහන කරගෙන යා යුතුව තියෙනවා. එහෙම තමන්ව නිවැරදි වෙන වැඩපිළිවෙල කොහොම හරි ආරම්භ කරන්න ජයමග නියමයක් බවට පත් වෙන්න අභිමානවත් ජයග්‍රහණයක උරුමයක් තමන්ගේ තුලින් උපදවා ගන්න හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඒ පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන අවශ්‍යතාවයන් සපුරා ගන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න ඒ පින්බර දායකයන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. අපේ ජීවිතේ නිවැරදි කරගන්න වාරයක් ගානේ ඒ හැම දිනාටම අපි පුණ්‍ය අනුමෝදනා පූර්වකව ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පින් දෙන්න ඕනේ. ඉතින් අද දවසේ නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිස නිසායි මේ කරුණ අපේ ජීවිතයට එකතු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ජීවිතයට නිවැරදි කරුණු එකතු කරගෙන අපේ ජීවිතය සකස් කරගන්න, කය, වචනය, සිත නිවැරදි කරගන්න වාරයක් ගානේ දායකත්වය ලබා දුන්න පින්වන්ත ඇත්තන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ පින්වත්නි මෙල්බන් නුවර වාසය කරන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන දිනිති පල්ලේගෙදර මහත්මිය වගේම අසිත බණ්ඩාර මහත්මයා කියලායි සඳහන් කරලා තියෙන්නේ. මැයි මාස 5 වෙනි දිනට යෙදෙන 4 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමත් දේශකයන්න් වහන්සේ හා ජයමග කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්ම අවබෝධය ලැබේවා කියන අරමුණෙන් තමයි අද දවසේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. 5 වෙනි දිනට යෙදෙන මැයි 5 වෙනි දිනට එන 4 වෙනි විවාහ සංවත්සරයට අපි ආශිර්වාද කරමු. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ඔබ දෙපළට වගේම හැම දිනාටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම ඔය ඇත්තන් වෙනුවෙන් මිය පරලෝකිය ආව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා අපි හැම දිනාම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.